ආයුබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල. අද රාත්‍රී 11 සිට ලබන සඳුදා අලුයම 4 දක්වා රටටම සංචරණ සීමා. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යා හැකි. සුපිරි වෙළඳසැල් කඩසාප්පු විවෘත කරන්නත් බෑ. ඖෂධ සැල් විවෘත කිරීමට අවසර. නියම කරගත් නැකතට අනුව විවාහ ගිවිසගත හැකි. ගිවිස ගැනීමෙන් පසු සංචාරයක් බෑ. නීති උල්ලංඝනය කරන්නන්ට අපරාධ නීතිය සහ නිරෝධායන නීතිය යටතේ දඬුවම්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අවධාරණය කරයි. තවත් කොවිඩ් මරණ 18ක් සමස්ත මරණ 868 දක්වා ඉහළට. අකණ්ඩව සිව්වන දිනටත් 2000 ඉක්ම වූ කොවිඩ් රෝගීන් පිරිසක්. වැඩිම රෝගීන් යළිත් කොළඹින්. දිස්ත්‍රික්ක 10ක දෛනික රෝගීන් සංඛ්‍යාව 100 ඉක්මවයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම් කරන ඔක්සිජන් චිකිත්සා ඒකකය නිල වශයෙන් ජනපතිට. රට තුළ ආන්දෝලනයක් නිර්මාණය කළ පෝට් සිටි පනත ගැන පාර්ලිමේන්තු විවාදය 19 සහ 20 අපි විරුද්ධයි අනුර කියයි. පාතාල නායක කොස්කොඩ තාරක මීරිගමදී පොලිස් වෙඩිපහරින් මරුට. තාරකගේ ගිනි අවිතෝගයක් සුසාන භූමියකින් සොයාගනී. ආණ්ඩුව සිදු කරන අනීතික ඝාතන නතර කළ යුතුයි සජිත් කියයි. දෙවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය ලබන 15 වනදා දක්වා. දැන් දේශීය පුවත්. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හැමුවේ අද රාත්‍රී 11 සිට එළඹෙන සඳුදා අලුයම 4 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අදාළ කාල සීමාව තුළ ඖෂධ අලෙවිසැල් පමණක් විවෘතව තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. රට තුළ පවතින COVID-19 වසංගත තත්ත්වය හැමුවේ දිවයිනටම බලපැවැත්වෙන පරිදි අද රාත්‍රී 11 සිට එළඹෙන 17 වනදා අලුයම 4 දක්වා සංචරණ සීමා පැනවීමට නියමිතයි. අද රාත්‍රී 11 සිට 17 වන සඳුදා උදෑසන 4 දක්වා වූ කාල සීමාව දක්වා සංචරණ සීමාවක් පනවලා තිබෙනවා. මේ සංචරණ සීමාවක් හැටියට හඳුන්වන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සහ අනිකුත් ගුවන් ගමන් සඳහා යන නැත්නම් හදිසියේ හසනීපයක් වෙලා යන නැත්නම් විශේෂයෙන්ම ඇඟලු ශේෂ්ත්‍රයේ අපනයන ශේෂ්ත්‍රයට හා සම්බන්ධ ඇවලුන් හැරුණුකොට සෙසු මහජනතාවට පාරවල් වල ගමන් කිරීමට කිසිදු හැකියාවක් නැහැ. මේ කාල සීමාවේදී නිවෙස් වලට වෙලා රැඳී සිටිය යුතුමයි. බස්නාහිර පළාතේ මේ වන විට ක්‍රියාත්මක වෙනවා එන්නත් කරන වැඩසටහනක්. මේ එන්නත් කරන වැඩසටහන සඳහා විශේෂයෙන්ම ඔබගේ ප්‍රදේශයේ ග්‍රාම සෙලෙනධාරී වසමේ එන්නත් කරන මධ්‍යස්ථානයක් පිහිටවලා ඔබට මේ වන විටත් කියලා තිබෙනවා නම් ඒ එන්නත් කරනට සහභාගී වෙන්න කියලා. ඒට කිසිදු බාධාවක් නැහැ. ඔබට නිවසෙන් පිටතට පැමිණලා එන්නත් කරන මධ්‍යස්ථානයේ වෙත ගමන් කරලා එන්නත් ලබා ගැනීමට මේ අනුව කිසිදු අවසරයක් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඊයේ රාත්‍රියේ 11 සිට අද උදෑසන 4 දක්වා වූ කාලයේදී රටේ සංචරණ සීමාවක් පැනවුවා. මෙම සීමාවම 17 වෙනිදා රාත්‍රියේ සිට 31 වෙනිදා දක්වා වූ සෑම දිනකම රාත්‍රී 11 සිට උදෑසන 4 දක්වා වූ කාල සීමාව දක්වා සංචරණ සීමාවන් පනවා තිබෙනවා. මේ කොවිඩ් පතිරයාම වැළැක්වීම සඳහා ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගයක් හැටියට සලකලා තමයි රජය විසින් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවේ. රටේ ජනතාවගේ මේ සඳහා සහාය ඉල්ලනවා. අද රාත්‍රී 11 සිට එළඹෙන 17 වනදා අලුයම 4 දක්වා කාල සීමාව තුළදී වෙළඳසැල් සාප්පු සුපිරි වෙළඳසැල් කිසිදු ආකාරයකින් විවෘත කර නොහැකි අතර ඖෂධ සැල් විවෘත කිරීමට අවසර හිමිවනවා. සියලු කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත හා නිරෝධායන රීතීන්ට අනුකූලව සිදු කිරීම අනිවාර්යයි. අද රාත්‍රී 10 සිට පොලිස් නිලධාරීන් 20000කට ආසන්න සංඛ්‍යාවක් රාජකාරී කටයුතු සඳහා අනුයුක්ත කරන අතර මේ සම්බන්ධයෙන් අද පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. නමුත් සාමාන්‍යයෙන් සංචරණය එහෙම නැත්නම් ගමනාගමනය වාහන ගමනාගමනය මහජනතාවගේ ගමනාගමනය අද රාත්‍රී 11 ඉඳලා ලබන සඳුදා 17 වෙනිදා උදෑසන 4 දක්වා කාලය තුල සීමා වෙනවා. දැන් මෙම කාලය තුල කිසිම හේතුවක් මත වෙළඳසැල් සාප්පු සුපිරි වෙළඳසැල් මේවා කිසිවක් විවෘත කිරීමට හැකියාවක් නැහැ. සම්පූර්ණයෙන්ම
වසා තැබිය යුතුයි. ඖෂධ සැල් විවෘත කර තබන්නට හැකියාවක් තිබෙනවා. යම් කිසි කෙනෙකුට ඖෂධයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් තමන්ගේ නිවසට ආසන්නම තියෙන ෆාමසියට නැත්නම් ඖෂධ වෙළඳසැලට ගොස් ඒ ඖෂධය හෙටත් අනිද්දාත් ඉරිදා දිනේදීත් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ. විශේෂයෙන්ම සියලුම කඩසාප්පු ඒ වගේම වෙළඳසැල් වසා තැබුණා. යම්කිසි ආකාරයකට වියලි ආහාර තමන්ගේ වෙළඳසැලේ සතොස්ස වෙළඳසැලේ සුපිරි වෙළඳසැලේ සිට පාර්සල් කර ඩිලිවරි සේවා මගින් බෙදා හැරීමට අවස්ථාව ලැබෙනවා. නමුත් එම වෙළඳසැල් විවෘත කිරීමට හැකියාවක් නැහැ. යම් ඇනවුම් ලබාගෙන ඩිලිවරි සේවා මගින් බෙදා හැරීමට පුළුවන්. ඒ වගේම රෙස්ටුරන්ට් සහ ආහාර පිසින ආයතන වලටත් මේ ආකාරයටම මහජනයා සඳහා තම ආයතනයේ විවෘත නොකර ඩිලිවරි සේවා පවත්වාගෙන යන්න පුළුවන්. මේ ඩිලිවරි සේවා පවත්වාගෙන යාමේදී අනිවාර්යෙන්ම පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් දන්වලා ඔහුගේ අවසරය ලබා ගැනීම අනිවාර්ය වෙනවා. ඒ වගේම හෙට දිනේදී ටැක්සි රථ, කුලී රථ, කුලී ත්‍රිරෝද රථ ධාවනී යෙදවීමක් සිදු කළ නොහැකි. යම් අවස්ථාවකදී හදිස්සි රෝගියෙකුට රෝහල්ගත වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් තමාගේම රථයකින් හෝ එවැනි කුලී රථයකින් රෝහලක් වෙත ගමන් කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ඊළඟ කාරණේ වන්නේ මැනින් වෙළඳපොළ, ඒ වගේම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘතව තැබෙනවා. එම ස්ථානවල සිල්ලර වෙළඳාම කිසිසේත් සිදු කළ නොහැකි. සෞඛ්‍ය, ජලය, විදුලිය, sannivedana කටයුතු, මාධ්‍ය, වරාය, ගුවන්තොටුපොළ, පුද්ගලික ආරක්ෂක සේවා වැනි කටයුතු වල යෙදෙන තැනැත්තන්ට ඒ සඳහා තමන්ගේ රාජකාරී හැඳුනුම්පත භාවිතා කරමින් පැමිණීමට හැකියාව තිබෙනවා. නමුත් එය තමාගේ රාජකාරී අවශ්‍යතාවය හෙට දිනයට නැත්නම් අනිද්දා දිනයට නැත්නම් ඉරිදා දිනයට අවශ්‍ය බව සනාථ විය යුතුයි. එසේ සනාථ නොවන අය යම් කිසි ආකාරයකට ගමන් කළහොත් ඔවුන් නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කළ තැනැත්තන්සේ සලකා කටයුතු කිරීමට සිදු වෙනවා. ඒ වගේම හැඳුනුම්පතේ අංක ක්‍රමයක් හඳුන්වලා දුන්නා. ඒ අංක ක්‍රමය මේ දින 3ට කිසිසේත් අදාළ වෙන්නේ නැහැ. යම් කෙනෙක් මෙම රීතිවලට පටහැනිව කටයුතු කරනවා නම් ඒ අය අත්අඩංගුවට ගන්නත්, එවැනි වාහන පොලිසිය භාරයට ගන්න, එවැනි ස්ථාන මුද්‍රා කිරීමටත් කටයුතු කරනවා. තමාගේ නිවසේ විවාහය ලියාපදිංචි කර ගැනීමට අවස්ථාව තිබෙනවා. තමන්ගේ දෙමව්පියනුත් රෙජිස්ට්‍රාර්වරයාත් සාක්ෂිකරුවන් දෙදෙනාත් සමග එම විවාහය ලියාපදිංචි කර ගැනීම සඳහා මෙම සීමාවන් බලපාන්නේ නැහැ. නමුත් ඊට සහභාගී විය යුත්තේ ඒ අයගේ නිවසේ සිටින අය. එම නැත්නම් දෙපාර්ශ්වයේ දෙමව්පියන් දෙදෙනා, මනාලයා, මනාලිය සහ රෙජිස්ට්‍රාර්වරයා සහ සාක්ෂිකරුවන් පමණයි. නමුත් එය සෞඛ්‍ය රීතිවලට අනුගතව ඔවුන්ගේ නිවස තුළ සිදු කර ගැනීම අවශ්‍ය වෙනවා. අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දීමෙන් අනතුරුව ඒ හැරුණු කොට විවාහ උත්සව පැවැත්වීමට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම එවැනි දේ සිදු කර වෙනත් සංචාර සිදු කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ අතර රාජකාරී සඳහා පැමිණෙන මගීන්ට විශේෂිත දුම්රිය කිහිපයක් යෙදවීමට මීට පෙර තීරණය කර තිබුණද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනය කළේ හෙට සිට ලබන 16 වනදා දක්වා කිසිදු දුම්රියක් දහවනය නොවන බවයි. අකණ්ඩව සිව්වන දිනටත් මෙරටින් 2000 ඉක්ම වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් ඊයේ දින වාර්තා වුණා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 18ක් පිළිබඳව වාර්තා වූ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 868ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වී ඊයේ දින තහවුරු කරන ලද තවත් කොවිඩ් මරණ 18ක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිවේදනය කළා. එලෙස මියගිය පුද්ගලයන් අතර වයස අවුරුදු 38ක පිරිමි පුද්ගලයෙක් හා වයස අවුරුදු 49ක පිරිමි පුද්ගලයෙක්ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 868ක් ලෙසයි. අකණ්ඩව සිව්වන දිනටත් මෙරටින් කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 2000 සීමාව ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. එලෙස වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 2429ක් වන අතර ඉන් පුද්ගලයන් 43 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉතිරි ආසාදිතයින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 413ක්, ගම්පහින් 332ක්, කළුතරින් 370ක්, ගාලෙන් 128ක්, මාතරින් 140ක්, හම්බන්තොටින් 41ක්, කෑගල්ලෙන් 9ක් හා රත්නපුරින් කොවිඩ් රෝගීන් 78 දෙනෙකු වාර්තා වී තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන්
132ක්, මොනරාගලින් 16ක්, මාතලෙන් 107ක්, මහනුවරින් 123ක් වාර්තා වී ඇති අතර නුවරඑළියෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 29ක්, අම්පාරෙන් 71ක්, මඩකලපුවෙන් 15ක්, ත්‍රිකුණාමලෙන් 41ක් හා පොළොන්නරුවෙන් 11 දෙනෙකු වාර්තා වී තිබෙනවා. අනුරාධපුරයෙන් 24ක්, පුත්තලමින් 119ක්, කුරුණෑගලින් 136ක්, වවුනියාවෙන් 8 දෙනෙකු වාර්තා වී ඇති අතර මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත්තේ එක් කොවිඩ් රෝගියෙකු පමණයි. කිලිනොච්චියෙන් කොවිඩ් රෝගීන් 8 දෙනෙකු හා යාපනයෙන් කොවිඩ් රෝගීන් 34 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ වාර්තා වූ කොවිඩ් රෝගීන් අතුරින් දිවයිනේ දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රදේශවලින් සිය ඉක්ම වූ දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ. සූම් තාක්ෂණය ඔස්සේ පාස්ටර්වරයෙක් පැවැත් වූ දේව මෙහෙයකට සහභාගී වීම සඳහා වැල්ලම්පිටියේ නිවසකට PCR පරීක්ෂණයකින් අනතුරුව පැමිණ ඇති කාන්තාවක් හා ඇගේ සැමියා කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ ස්ථානයට ගොස් දේව මෙහෙයට සහභාගී වූ පවුල්වල පුද්ගලයින් දින 14ක කාලයක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. යාපනීය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ විභාග වෙනුවෙන් පැමිණ විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටි සිසුන් වෙත සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රතිඵල අනුව සිසුන් 31 දෙනෙකු COVID-19 වෛරස් ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා. වැලිමඩ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරීවරයාට හා එම කාර්යාලයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කැප්පිටිපුල ඩිපෝවේ කාර්මික අංශයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්දියාවේ සිට දීවර යාත්‍රාවලින් මෙරටට පැමිණ යාපනයේ ගුරුනගර ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී තවත් පවුලක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව අදාළ පුද්ගලයින් රැඳී සිටි නිවසේදීම නිරෝධායනය කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. ඊයේ දිනේත් මේ යාපනයේ ගුරුනගර ප්‍රදේශයේ නිවසකට පැමිණි කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි ළමුන් දෙදෙනෙක් පොලිසිය භාරයටගෙන ඔවුන්ගේ නිවසේම සෞඛ්‍ය බලධාරීන් මගින් නිරෝධායනයට ලක් කර තිබෙනවා. මොවුන් ඉන්දියාවේ රාමේශ්වරම් සිට පැමිණ ඇති බවටයි වාර්තා වෙන්නේ. මුහුදු මාර්ග හරහා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා තිබෙන්නේ පසුගිය 6 වෙනිදා ඉන්දියාවේ රාමේශ්වරම් සිට ඉන්දියානු බෝට්ටුවකින් අතරමඟට පැමිණ එතනින් පසුව ලංකාවේ දීවර බෝට්ටුවකින් මන්නාරම් ප්‍රදේශයට පැමිණි ඇති බවයි මේ සම්බන්ධව විමර්ශන පැවැත්වෙනවා. කෙසේ වෙතත් ඔවුන් මේ වන විට නිරෝධායනයට ලක් කර තිබෙනවා. අද දිනේදී ඔවුන්ගේ PCR පරීක්ෂණ පැවැත්වීම නියමිතව තිබෙනවා. මැදවච්චිය රෝහලේ වකුගඩු රෝග ඒකකයේ සේවය කළ ප්‍රධාන වෛද්‍යවරයෙකුටත් COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව අදාළ වෛද්‍යවරයා ප්‍රතිකාර කළ පුද්ගලයින්ගෙන් ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් වකුගඩු රෝගීන් පිරිසක්ද අද දින PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ ගම්පහ, ගාල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක 3ට අයත් ග්‍රාම සේවා වසම් කිහිපයක් අද උදෑසන 6 සිට හුදකලා කෙරුණා. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ රට තුළ මේ අවස්ථාවේදී පැතිරෙන්නේ එංගලන්තයේදී හමුවෙච්ච COVID-19 වෛරස් ප්‍රභේදය අපි කියනවා UK variant කියලා. මේ ප්‍රභේදය වෙනදාට වඩා වෙනදා තිබිච්ච වෛරසයට වඩා වේගයෙන් පැතිරෙනවා. විශාල පිරිසකට ආසාදනය සිදු වෙනවා. ඒ වගේම සංකුලතා සහ මරණ සිදුවීම මේ නිසා වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයක් යටතේදී අපි දන්නවා මේ UK variant එක නැත්නම් මහා බ්‍රිතාන්‍යයේ මේ ප්‍රභේදය අපේ රට තුළට ඇතුල් වුණේ ඒ විදේශයක සිට පැමිණි කෙනෙකුගෙන් විය යුතුයි. ඒ විදිහටම මේ ලෝකේ පුරා පැතිරෙන වෙනත් ප්‍රභේද වුණත් අපේ රට තුළට ඇතුල් විය හැකි. ඉන්දියාවේ ප්‍රභේදයත් අපේ රටට පැමිණි ඉන්දිය ජාතිකයෙකුගේ ශරීරයේ තිබුණ වෛරසය නිසා ආසාදනය උණයි කියලා අපි හොයාගෙන තියෙනවා. ඉතින් මේ තත්ත්වය මේ අවදානම දිගින් දිගටම තියෙන නිසා විදේශවල සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම මේ අවස්ථාවේදී වෙනදාටත් වඩා සැලකිලිමත් සහ දැඩිව සිදු කළ යුතුයි. ඒ නිසා රජය විසින් නැවතත් නිරෝධායනය පිළිබඳව පනවා තිබිච්ච සීමාවල් දැඩි කර තියෙනවා. මේ තුලින් විදේශවල සිට පැමිණෙන සියලුම දෙනා දින 14ක අනිවාර්ය ආයතනගත නිරෝධායනයකට යොමු වෙ යුතුයි. සාමාන්‍යයෙන් අපි මේ තියෙන ප්‍රවණතාවය බැලුවත් මාසෙකට 600ක් විතර අපේ සහෝදර ජනතාව මියවමින් පවතිනවා. 600ක් කියන්නේ ලොකු සංඛ්‍යාවක්. මාසෙකට 600 ගානේ අපි තව මාස කිහිපයක් ගියොත් එහෙම මේක දහස් ගණනකින් වැඩි වෙනවා. ඉතින් මේ තත්ත්වයෙන් පවත්වාගෙන ගියොත් එහෙම මේ සෞඛ්‍ය අංශ දැනට අරගෙන තියෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපිට එතරම්ම විශ්වාසය තබන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද මේ සම්බන්ධව තොරතුරු හුවමාරු ඒ වගේම මේ සම්බන්ධයෙන් වසංගත විද්‍යා ඒකකයේ අපිට ලබා දීලා තියෙන දත්ත සම්බන්ධයෙන් බරපතල ගැටලු තිබෙනවා. මොකද මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනොත් අපි තවදුරටත් ඊ타මාත්ම බැරෑ
හැරෑරුම් තත්වයකට ගිහිල්ලා ඉන්දියාව වගේ නරකම තත්වයකට යන්න හැකියාව තියෙනවා. කොවිඩ් රෝගය දරුවන්ට වැළඳීමේ අවධානම තරමක් අඩුව තිබුණත් නිදන්ගත රෝග, සසන රෝග හා හෘද රෝග ඇති දරුවන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි ළමා රෝග හා මරණ පිළිබඳ ජාතික වැඩසටහන් කළමනාකරු ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පවසන්නේ. වැඩිහිටියන්ට වගේ නෙමෙයි දරුවන්ට මෙම රෝගය වැළඳීම අවදානම ඉතාමත් අඩුයි. ඒ හැදුනත් ඒ දරුවන්ට මද වශයෙන් තමයි මේ රෝගය ක්‍රියාත්මක වෙන්නේ. රෝග ලක්ෂණ මතුවීම ඉතාම අවමයි. හැබැයි සමහර දරුවෝ විශේෂයෙන්ම නිදන්ගත රෝග තිබෙන දරුවෝ ශ්වසන රෝග එහෙම නැත්නම් හෘද රෝග අනෙකුත් නිදන්ගත රෝග තිබෙන දරුවෝ වගේම ප්‍රතිශක්තිය පිළිබඳ දුර්වලතා තිබෙන දරුවන්ට මෙම රෝගය වැළඳීම ඔවුන්ට උග්‍ර රෝගී තත්ත්වයක් වැළඳීමේ අවදානමක් තිබෙනවා. අපි මේ අවස්ථාවේ බලන්න ඕනේ අපේ දරුවන්ට මේ රෝගය වැළඳීම වළක්වා ගැනීම. ඒ සම්බන්ධයෙන් ප්‍රධානතම වගකීම තියෙන්නේ අපේ දෙමාපියන්. පෙර පාසල් ගුරුවරුන්ට රුපියල් 2500ක දීමනාවක් ජූනි මාසයේ සිට ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ලෝක ගෝලීය කොවිඩ් ව්‍යසනයෙන් අභියෝගවලට මුහුණ දෙන අවස්ථාවේදී අපේ අමාත්‍යාංශය කරපු ඉල්ලීමක් අනුව ජනාධිපතිතුමා ගුරුවරුන් සඳහා රුපියල් 2500ක දීමනාවක් පළවෙනි අදියරේ ලබා දීමට මේ වන විට තීන්දුව ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම පෙර පාසල් විෂයපතේට මහ දැවැන්ත බලපෑමක් කොවිඩ් ව්‍යසනයත් එක්ක ඇති වෙලා තියෙන මොහොතකදී සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කරමින් මේ පෙර පාසල් ගුරුවරුන්ට අදියර 3කින් දීමනාව ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරලා තිනවා. ගුරුවරුන්ට ජුනි මාසයේ ඉඳලා මේ දීමනාව ලබා දීමට ජනාධිපතිතුමා තීරණය කරා. ඉන්දියාව තුළ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමට හේතු කිහිපයක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර තිබෙනවා. එමගින් එම සංවිධානය සඳහන් කර ඇත්තේ පසුගිය කාලය තුළ ඉන්දියාවේ පැවති ආගමික උත්සව සහ දේශපාලන රැස්වීම් හේතුවෙන් ජනතාව සමීපව එක් රැස්වීම ඊට ප්‍රධාන හේතු වන බවයි. මීට අමතරව මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස පිළිනොපැදීමද ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමට හේතුවක් ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ. මේ අතර ඉන්දියාවේ කොවිඩ් වෛරස් ප්‍රභේදය ප්‍රථම වරට රුසියාවෙන් වාර්තා වී තිබෙනවා. මොස්කව් සිට කිලෝමීටර් 700ක් නැගෙනහිරින් පිහිටි එරට රාජ්‍ය විශ්වවිද්‍යාලයක නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ සිසුන් 16 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඔවුන් සිළු දෙනා රුසියාවේ ඉගෙනුම ලබන ඉන්දියානු සිසුන් වන බවද එම මාධ්‍ය වාර්තාවන්නේ දැක්වෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම් කරන ඔක්සිජන් චිකිත්සා ඒකකය නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහර දීම අද සිදු කෙරුණා. COVID-19 වසංගතය හමුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නවුත්පාදන ශේෂ්ත්‍රයේ ජාත්‍යන්තර තානාපතිවරයෙකු වන විද්‍යාජ්‍යෝති ආචාර්ය බන්දුල විජය මහතාගේ සංකල්පයක් අනුව මහාචාර්ය රනිල්ද සිල්වා සහ වෛද්‍ය තිලංක රත්නපාල මහතා ඇතුළු ප්‍රවීණ වෛද්‍ය කණ්ඩායමකගේ දායකත්වයෙන් මෙම උපකරණ කට්ටලය නිර්මාණය කර තිබෙනවා. පූර්ණ ආර්ධතාවයේ සහිත අධි ධාරිතාවයකින් පාලන උෂ්ණත්ව ඔක්සිජන් වායුව ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට ලබා දීම මෙම උපකරණය මගින් සිදු කෙරෙනවා. ගුවන් හමුදාපති ආමාශල් සුදර්ශන පතිරණ මහතාගේ මඟ පෙන්වීමෙන් ගුවන් හමුදා අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රසන්න මාටිනෝ මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා ඉංජිනේරු බලකායේ ගුවන් යානා නඩත්තු ඒකකය මෙහි නිෂ්පාදන කටයුතු සිදු කළා. මෙම උපකරණයේ සීමාවන් ආරක්ෂිත අංග සහ කාර්ය සාධන ප්‍රමිතීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කරන ලද අතර විදුලි ආරක්ෂණ ප්‍රමිති අනුකූලතාව මොරටුව විශ්වවිද්‍යාලය විසින් සනාථ කර තිබෙනවා. මෙම උපකරණයේ නිෂ්පාදන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 15ක මුදලක් වැය වෙතයි ඇස්තමේන්තු ගත කර තිබුණද එය රුපියල් ලක්ෂ 3ක් වැනි අඩු මුදලකින් නිෂ්පාදනය කිරීමට හැකි වී තිබීම විශේෂත්වයක්. දැනට උපකරණ කට්ටල 50ක් නිෂ්පාදනයට සැලසුම් කර ඇති අතර සෞඛ්‍ය අංශවල අවශ්‍යතාවය අනුව ආකණ්ඩව නිෂ්පාදන කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා. උපකරණයේ ක්‍රියාකාරීත්වය ජනාධිපතිවරයා වෙත හඳුන්වා දීමද මෙහිදී සිදු වුණා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න සෞඛ්‍ය ලේකම් සංජීව මුණසිංහ ගුවන් හමුදාපති ආමාශල් සුදර්ශන පතිරණ යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපතිතුමා විසින් අපිට උපදෙස් දුන්නා මෙවැනි අවස්ථාවක රටක්පත් වුණොත් ඒ වගේ රෝගීන්ට කොහොමද අපි පිහිටවිය යුත්තේ කියලා ඒ අනුව අපි ගුවන් හමුදාවත් අපේ ලංකාවේ ඉන්න අපේ දොස්තර මහතුරුත් අපි සියලු දෙනා කණ්ඩායමක් හැටියට එකතු වෙලා මේ heated humidified oxygen therapy කියන යුනිට් එක මේ වෙනකොට අපි හදලා සහතික කරලා තියෙනවා අපිට ඒ රෝගීන් සඳහා පාවිච්චි කළ හැකියි කියලා. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය රෝහල් ධාරිතාවයේ ඉහළ නැංවීම වෙනුවෙන් රජය ආරම්භ කර ඇති ව්‍යාපෘතියට අදාළව ඉදිකරණු වාට්ටු සංකීර්ණ සෞඛ්‍යාංශ වෙත බහර දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය රෝහල් ධාරිතාවය ඉහළ නැංවීම සඳහා රජය විසින් ආරම්භ කර ඇති දින 10න් ඇඳන් දසදහසක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ප්‍රදානය කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම ව්‍යාපෘතියට ස්වේච්ඡාවෙන් දායක වී ඇඳන් සකස් කර දීමට ඉදිරිපත් වූ තරුණ තරුණියන්ට දිරියක් වෙමින් එම ස්ථානවල නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මේ අතර කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මීරිගම රෝහලේ ඉදිකිරුණු ඇඳන් 50කින් සමන්විත නව වාට්ටු සංකීර්ණය රෝහල් බලධාරීන්ට බහර දීම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පදනම විසින් කොවිඩ් අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ලබා දීමට ඇඳන් 400ක් නිර්මාණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. එහි කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍යවරයා ඊයේ පැමිණියා. පොතුපිටිය ප්‍රාදේශීය රෝහල කොවිඩ් අතරමැදි රෝහලක් ලෙස පවත්වාගෙන යාමට මේ වන විට අවශ්‍ය කරන සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා. එහි ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹර මහතා පැමිණියා. වන්‍ය ආරක්ෂක සේවා මූලස්ථානයේ මෙහෙයවීමෙන් කඩිනමින් ඉදිකළ 150 දෙනෙකුට එකවර ප්‍රතිකාර ලබාගත හැකි කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය වෙත බහර දීම වන්‍ය ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජෙනරාල් හේමන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාරයක් ලෙස මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලෙහි විශේෂ මාතෘ ඒකකයේ වෙත HDU සහ ICU වර්ගයේ ඇඳන් 3ක් පරිත්‍යාග කිරීම නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගීතැන්න මහතාගේ සහභාගීත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්දිමා උලුගීතැන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි ප්‍රදීපාගාර අවන්හලේදී සිදු කෙරුණා. රජයේ පනවා ඇති සංචරණ සීමා එන්නත් කරන ඇතුළු කොවිඩ් මර්ධන වැඩපිළිවෙල පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. දැන් අද මේ වෙනකොට අපෙන් අහනවා මිනිස්සු මොකද්ද මන්ත්‍රීතුමා මේ සංචරණ සීමාවන් කියන්නේ. මේක රට වහනවාද? ජන ජීවිතය සහ ජන සමාජය ප්‍රසිද්ධිය හැසිරීම වළක්වන කාරණයක්ද? අපේ වෙළඳසල් අපි අරින්න ඕනද? ඉන්දියාපත හම්බනවා නම් මිනිස්සෙක් රටකජු ටිකක් බදිනවා නම් මිනිස්සෙක් රටකජු ටික බදින්නද? එළවලු ටික වෙළඳ පොළට ගේන්නද? මේ කිසිම දෙයක් දන්නේ නැහැ. අපි දකිනවා දැන් පළාත් අතර යාන වාහන එහාට මෙහාට යනවා බොහොම කිසිම වෙනසක් නැහැ. සංචරණ සීමා මේක කරන්නේ කොහොමද කියන කාරණා වගකීතු රජයක් හැටියට නමට කරන්න එපා කියන කාරණේ තමයි අපි මේ අවස්ථාවේදී දැනුම් දෙන්නේ. ආණ්ඩුවට මේ එන්නත් ගන්න අවශ්‍ය මුදල් නැහැ ඩොලර් නැහැ. ඉතින් අපි කියනවා රජයට මේ වැඩේ හරියට කරන්න බැරි නම් මේක පෞද්ගලික අංශයට හරිය දීලා මේ එන්නත් ටික ගෙන්නන්න. ඉතින් අපි රජයට කියනවා මේ එන්නත් කරේ සාර්ථක කෙරුවොත් විතරයි අපේ රටේ ජනතාවට ගැලවීමක් තියෙන්නේ. ඒ වගේම මේ කොවිඩ් අර්බුදයට මුහුණ දෙන්න කාර්යසාධක බලකායක් පත් කෙරුවා. දැන් ඒකේ ප්‍රධානියා පෙරේදා පාන්දරම රට දාලා ගියා. පාලකයෝ දෙන ආදර්ශය මේකද? මොන ප්‍රශ්න තිබ්බත් මේ අමාරු කාලේ මේ රටේ ඉඳලා මේ තත්ත්වෙට මුහුණ දෙන්න ඒ අයගේ ශක්තිය ධෛර්යය අපිට අවශ්‍යයි. අසනීපයකට බෙහෙත් ගන්න කියනවා. නමුත් ලංකාවේ වෛද්‍යවරු නැද්ද? මේ රටේ ජනතාවට ඕනි එන්නත් ටිකයි ඔක්සිජන් ටිකයි කියනක වගකිය යුතු අය තේරුම් ගන්නවා නම් හොඳයි. මොකද මිනිස්සු කියනවා කාඩ් එක ලෑස්ති ඒ තාම එන්නත නැහැ. එන්නතට කලින් කාඩ් එක ආවේ ඒ වගේත් කොමිස් කාට හරි යනවද කියලා ගැටලුවක් ජනතාව අතරේ තියෙනවා මේ වෙනකොට. අපි දැක්කා මාධ්‍යයට ප්‍රකාශ කරනවා එතන මෙතන ඉන්දියාවේ වගේ මැරෙන්න දෙන්නේ නැහැ. අපි ඇඳක් උඩ මැරෙන්න ඉඩ හදනවා කියලා. ඒ නිසා අද ආණ්ඩුව ලෑස්ති වෙලා තියෙන්නේ ජනතාවට ඇඳක් උඩ ගෞරවාන්විත මරණයක් ලබා දෙන්න. ගෙදරත් ඇඳක් තියෙනවා මහත්තයෝ මැරෙනවා නම් ගෙදර ඇඳ හොඳයි. අපේ වෛද්‍යවරු කියුණ විදියට විද්‍යාත්මකව අනුව ආණ්ඩුව උපදෙස් පිළිපැද්දා නම් අනිවාර්යයෙන්ම අප්‍රේල් මුල සතියම අපිට මේ රට ලොක්ඩවුන් කරලා මේ රටේ මේ ශීඝ්‍ර ව්‍යාපෘතිය අපිට බේර ගන්න තිබුණා. රාමසාන උත්සවය වෙනකන් ඉන්න ඕනේ නෑ රට ලොක්ඩවුන් කරන්න. අපරාධය ඒක තමයි අපි කිව්වේ. අපිට රාමසාන උත්සවය අප්‍රේල් මුල සතියේ ඇවිල්ලා තිබුණා නම් අපිට මේ රට ලොක්ඩවුන් කරලා සමස්ත රටේ ජනතාවම අද වෙනකොට අපිට මේ ව්‍යාප්තිය අවම කරගන්න තැනකට අපිට යන්න තිබුණා.
තරාතිරමක් නොමැතිව සියලු දෙනාටම මෙම කොරෝනා වසංගතය බෝවන බැවින් මේ අවස්ථාවේදී සියලු දෙනා එක්ව මෙය මැඩ පැවැත්වීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද් මහතා පවසනවා. ඒ අත කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂයෙන්ම හෙට නිවාඩු දිනයක් වන නිසාත් හෙට අනිද්දා ඉංගනිද්දා කියන දින තුනම දැඩි සංචාරණ නීතියක් ක්‍රියාත්මක කිරීමටත් රජය කටයුතු කරගෙන යන්නේ. මේ සියල්ලම මේ රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීමේ පූර්ව වැඩපිළිවෙලක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඒ අතරතුර මේ රෝගීන් සංඛ්‍යාව වැඩිවීමේ ප්‍රවණතාවත් එක්ක අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහාත් ඒ වගේම රෝහල් වලට අවශ්‍ය වන්නා වූ වෛද්‍ය උපකරණ, ඔක්සිජන් සහ ඇඳන් එවැනි අවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා විදේශ රටවලින් ලබා ගැනීමේ වැඩපිළිවෙලටත් අවතීර්ණ වෙලා තිනවා. විශේෂම ගරු අගමැතිතුමා චීනෙන් ඒ ඉල්ලීම කළා තිනවා. සිංගප්පූරුවෙන් ඔක්සිජන් ලබා ගැනීම සඳහා අවශ්‍යතාවය අනුව දෙන්න පුළුවන් ඒ අවශ්‍ය සහයෝගය ලබා දීලා මේකට දායක වෙන්න. මොකද මේක එක දේශපාලන පක්ෂයකට එක ජන කණ්ඩායමකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. පොදුවේ මේ රෝගය ලෝකේ තරාතිරමක් නොමැතිව රජවරුන්ට හැදුනා, අගමැතිවරුන්ට හැදුනා, මන්ත්‍රීවරුන්ට හැදුනා. සයිත් ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එකේ තියෙනවා කිව්වා පෙකනිල් දෙන්න කියලා. ඊට පස්සේ WHO සංවිධානයෙන් අනුමත වෙච්ච ගමන්ම පළවෙනි එන දෙනකොට කිව්වා ඇයි චීන එන්නද ගේන්නේ නැත්තේ කියලා. චීන එන්න දෙනකොට මේ ගේසුමානේ පාර්ලිමේන්තුවේ ඇහුවා චීන එන්නද අනුමත නොකර කොහොමද දෙන්නේ කියලා ඇහුවා. ස්පුට්නික් එක දෙක ගේනවා ගුවා ස්පුට්නික් අනුමත නැහැ කියලා කිව්වා. නෑ චීන එන්නත් ස්පුට්නික් දෙකත් අනුමතයි WHO සංවිධානය. ඒ වගේ බොරදියේ මාළු බාමින් තමයි කටයුතු කරේ විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම. අපි කල්පනා කරනවා ඉදිරියේදීවත් මේ තත්ත්වයේ බැරෑරුම්කම තේරුම් අරගෙන විශේෂයෙන්ම අල්ලපු ඉන්දියාව වගේ රටක් දිහා බලලවත් රටක් හැටියට පක්ෂ පාට ભેද වලින් තොරව එකතු වෙලා මේ වෙලාවේ කටයුතු කරන්නට සයිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු කණ්ඩායමට බුද්ධිය පහළ වෙයි කියලා. පවතින COVID-19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. විවේචන විතරක් කරන්නේ නැතුව මොකද මේ කොවිඩ් එක හැදෙන්නේ එක පක්ෂිකයට නෙමෙයි සියලු දේශපාලන පක්ෂ වලට මේක බලපාන දෙයක්. තමන්ගේ සමාජික වෙනුවෙන් කතාවට වඩා විවේචන වලට වඩා ක්‍රියාකාරී නැදියත් වීම සිදු කරන්න මේවට දායකත්වය ලබා දෙන්න කියන ඉල්ලීම තමයි කරන් තියෙන්නේ. විදේශ රටවල් බොහොමයක් මේ වෙනකොට ලංකාවෙන් මගින් ගෙන්නීම නවත්තලා තියෙනවා. අපේ රටේ ඉන්දියාවෙන් ගෙන්නන එක తాවකාලික අපි නවත්තලා තියෙනවා. සෞඛ්‍ය ඇමතිවරු 60ටමාරක් ඉන්නවා. පවිත්‍රා දේවිය එක්කද, චන්න ජයසුමන එක්කද, ඒව නැත්තම් සුදර්ශනී ප්‍රනාන්දු පුල් එක්කද, නැත්තම් සිසිර ජයකොඩි එක්කද. මේ හතර දෙනාට එකගතාවයකටත් වෙලා යම් යම් තීරණ ගන්න බැරුව ඉන්නකොට ඒ නිසා අපි තීන්දුව කරා අපේ ස්වේච්ඡා වැඩපිළිවෙලක් හැටියට සමගි ජන බලවේගය සියලුම රෝහල් වල තිබෙන අත්‍යවශ්‍ය යම් යම් වෛද්‍ය උපකරණ සහ ඒ රෝගීන්ට අවශ්‍ය දේවල් ලබා දෙන්නට අපි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා. මා කියන්නට ඕනේ අපි ආණ්ඩු පක්ෂයට මෙවැනි කටයුත්තක් කරනකොට විපක්ෂය හැටියට අද විවිධාකාරයේ චෝදනා ඉදිරිපත් කරමින් අපේගේ එන්නත්කරණය පිළිබඳව චෝදනා ඒ වගේම ඔවුන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සිදුවන අපහසුතාවයන් පිළිබඳව චෝදනා කරනවට වඩා අපි වගේ පක්ෂයක් හැටියට එකතු වෙලා ඉදිරි දින කිහිපය තුළ අඩුතරමේ ඇඳම් 500ක්වත් ජනතාව වෙනුවෙන් ඔවුන් සුවපත් කිරීමට ලබා දෙන ලෙස ඉල්ලීමත් මම විපක්ෂයෙන් මේ අවස්ථාවේ කරනවා. අපි පක්ෂයේ හැටියට අද දවසේ යෝජනා කරලා තියෙන්නේ ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සහ ඒ හා සමානව කටයුතු කරන සියලු ශාස්ත්‍රවල අයට අවදානම් දීමනාවක් ලෙස රුපියල් 25000ක මුදලක් ඒ අයට ලබා දෙන්නත් රාජ්‍යාන්තරණ යම් කෙනෙක් මිය ගියොත් ලක්ෂ 50ක රක්ෂණ වන්දි මුදලක් ලබා දෙන්නත් ඒ වගේම මිය යන අනෙක් පිරිස සම්බන්ධයෙන්ුත් රජයේ විශේෂ අවධානය යොමු කළ යුතුයි කියන පණිවිඩය. මේක රජයේ අපහසුතාවයකට පත් කරන්න කියන යෝජනාවක් නෙවෙයි. ලබන සතියේ පාර්ලිමේන්තුව දින 3ක් පැවැත්වීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා. ඒ අනුව ලබන 18, 19 හා 20 යන දිනවල පාර්ලිමේන්තුව සැසිවාර පැවැත්වෙනු ඇති. මේ අතර ආන්දෝලනයකට තුඩු දී ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය එළඹෙන 19 සහ 20 යන දින පැවැත්වීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ අදාළ විවාදයේ මේ මොහොතේ පැවැත්වීමට ගත් තීරණයට විරුද්ධ වන බවයි. මෙම පෝර්ට් සිටි පනත අපේ රටේ ආර්ථිකයේ මුළුමනින්ම කළු චෞර වලල්ලක් අතර පත්වීමේ සැලැස්මක් තිබෙන බව.
ඒ වගේම මෙම පෝර්ට් සිටි බලපදේශයට අපේ රටේ මේ වන විටත් පාර්ලිමේන්තුවේ සම්මත කොට තිබෙන 57ක් අදාළ නොවන බවටත් තවත් 514ක් ඒ පෝර්ට් සිටියට උවමනා වන පරිදි සංශෝධනය කරන්න මෙම පනතේ යෝජනා කොට තිබෙනවා. ඒ නිසා මෙවැනි පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරනවා නම් සමාජය තුළ විශාල සංවාදයක් ඇති විය යුතුයි. ජනතාව බියටපත් වෙලා තමන්ගේ ප්‍රධානම දේ ජීවිත ආරක්ෂාව කියන තැනට ජනතාව තල්ලු වෙලා තිබෙන වෙලාව ආණ්ඩුවක් උත්සාහ කරනවා නම් මෙවැනි ගණයේ බරපතල පනතක් සම්මත කරගන්න ඒ ආණ්ඩුව පෙන්눔 කරන්නේ මේ රටේ ජනතාවට මොනතරම් ගෞරව කරනවද, මේ ජනතාවගේ හඬ මොනතරම් නියෝජනය කරනවද, මේ ජනතාවගේ ජනවරම මොනතරම් නියෝජනය කරනවද කියන ප්‍රශ්නේ. ඒ නිසා අප විසින් පෙන්වා දෙන්න ලැබුවේ මෙය එම දෙදින තුල සංවාදයට භාජනය කර සම්මත නොකරගත යුතු බවයි. එහෙත් ආණ්ඩුවේ හඬට ඇහුම්කන් නොදී සුපුරුදු පරිදි තමන්ගේ ගෝරනාණ්ඩුවෙන් ගෝසාවෙන් 19 වෙනිදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කොට 20 වෙනිදා සම්මත කර ගැනීම සඳහා තීරණයක් ගනු ලැබුවා. මේ කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ පරමාධිපත්‍යයට ගරු කරන තීන්දුවක් නොවේ. අපි මේ රටේ පුරවැසියන් ඉල්ලා හිටින්නේ අපේ රටේ මාතෘභූමිය අනාගතය පිළිබඳව, අපේ උපන් පරම්පරාවේ අනාගතය පිළිබඳව යම් තීන්දුවක් පාර්ලිමේන්තුවේ ගන්නවා නම්, යම් නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත කරනවා නම් ඔබගේ හඬ, ඔබගේ සංවාදය, ඔබගේ යෝජනාව අවශ්‍ය වන්නේ නැද්ද? මාතෘභූමිය ජනතාවත් විශාල විනාශකාරී අන්තයක් කරා ගෙන යාම සඳහා දරන මේ පනත බලහත්කාරී ලෙස ජනතාවගේ සංවාදකින් තොරව සම්මත කර ගැනීම සඳහා මෙම දරන උත්සාහය අපි පරාජයටපත් කළ යුතුයි. මීරිගම රේන්දපුර ප්‍රදේශයේදී පොලිස් වෙඩිපහරින් සංවිධානාත්මක අපරාධකාරී සමාජික කොස්ගොඩ තාරක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සංවිධානාත්මක අපරාධකාරී සමාජික ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නැමැත්තා අදාළුවම මීරිගම පොලිස් පසමේ රේන්දපොළ ප්‍රදේශයේදී පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත්වේ තිබෙනවා. කොස්ගොඩ මාතර මොරටුව කොට්ටාව ඇතුළු පොලිස් පසම් කිහිපයක සිදු වූ මනුෂ්‍ය ඝාතන සහ කොල්ලකෑම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි කොස්ගොඩ තාරක නැමැත්තා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාසේ නිලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන අතරතුරදී අද අලුයම රේන්දපොළ ප්‍රදේශයට රැගෙන විත් ඇත්තේ විශේෂ මෙහෙයුමක් සඳහායි. කෙසේ වෙතත් එම අවස්ථාවේ සිදු වූ සිදුවීමකදී පොලිසිය සිය බලය පාවිච්චි කිරීමේදී සැකකරු තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර කොස්ගොඩ තාරක නැමැත්තාට අයත් සුසාන භූමියක සංගවා තිබූ ආයුධ කිහිපයක්ද ඊයේ රාත්‍රියේ උතුරු කොළඹ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. අද දින උදෑසන කාලේ විශේෂ මෙහෙයුමක් සඳහා මීරිගම පොලිස් වසමේ රේන්දපොළ ප්‍රදේශයට රැගෙන ගොස් තිබෙනවා. එහිදී ඇති වූ සිද්ධියකදී පොලිසිය බලය පාවිච්චි කිරීමක් කළ බවත්, ගිනියාවි පාවිච්චි කිරීමක් කළ බවත් ඒ සඳහා සහභාගී වූ නිලධාරීන් පවසා සිටිනවා. තුවාල ලැබූ සැකකරු මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ අනතුරුව මියගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුටද තුවාල ලබා ඔහු වතුපිටිවල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. 2018 වර්ෂයේදී මාතර නගරේ ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකා පලා යන අවස්ථාවේදී එම කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිටි සැකකරුවෙකු බවටත් වාර්තා වෙනවා. රටේ අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම පස කළා වත්මන් ආණ්ඩුව විසින් අනීතික ඝාතන සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අපි රටක් හැටියට රටේ ආරක්ෂාව ශක්තිමත් කරන්නට ඕන. රටේ නීතිය ශක්තිමත් කරන්නට ඕන. යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය රැකගන්නට ඕන. නීතියේ ආධිපත්‍යය සුරක්ෂා කරන්න. අපි හැමෝම එකගයි අපේ රට ජන සමාජයේ මිනිමරුවන්ගෙන් තොර ශිෂ්ට සම්පන්න සමාජයක් විය යුතුයි. එවන් වැරදි කරන සියලුම දෙනාට දැඩි දඬුවම් ලබා දීම අපේ ප්‍රතිපත්තිය. හැබැයි ඒ දේ ක්‍රියාත්මක වෙන අධිකරණමය ක්‍රියාදාමයක්. නීතියේ ආධිපත්‍යය අපි රකින්නට, කැලෑ නීතිය රජවන්නට අපිට ඉඩ දෙන්නට බෑ. මේකේ ෆැසිස්ට් වාදයේ ක්‍රියාත්මක කරන්නට අපිට ඉඩ දබන්නට බෑ. ජනතා ඡන්දෙන් පත්තුණු ආණ්ඩුවකට තනි මතයකට තනි අයිතියකට ඒකාධිපතිත්වය කරහා Tamanට ඕනෑ විදිහට මිනිස් ඝාතන ක්‍රියාත්මක කරන්නට හැකියාව. දැන් අපිට පේනවා ඝාතන රැල්ලක්. මේ ඝාතන රැල්ල තුලින් ජනතාවගේ අයිතිවාසිකම් අහිමි වෙලා තිබෙනවා. මානව අයිතිවාසිකම් පිළිබඳව ලෝකය අපේ රටට අභියෝග කරන මොහොතක අපි දැනගන්නට ඕන අපේ රට ආරක්ෂා කරන්නට, ජනතාව ආරක්ෂා කරන්නට මානව අයිතිය ශක්තිමත් කර. ඒ අපරාධකරුවන්ට නීතිමය ක්‍රියාදාමය ක්‍රියාත්මක විය යුතුයි. නීතිය ක්‍රියාත්මක නොකොට කොහොමද මේ ඝාතන සිද්ධ වෙන්නේ? මේ ඝාතන සිදුවන්නේ පුද්ගලික වූ කණ්ඩායමක් රැකගන්නට, මේ විවිධ ජාවාරම්කරුවන් මිනිමරුවන් එක්ක තිබුණු සමදතාවයන් සම්පූර්ණයෙන්ම වසාදවන්නටද?
වහාම පරීක්ෂණ ක්‍රියාත්මක වන්නට ඕන අනීතික ඝාතන සිදුවුවේ කුමන ආකාරයට කොහොමද මේවා සිද්ධ වෙන්නේ මේවායේ සුළුමුළු මොකක්ද බස්නාහිර වෙරළබඩ තීරයට ඔබෙන් ඇති ගැඹුරු මොහොතේ කැළමිලි සහගත ස්වභාවය ඉදිරි දින කිහිපය තුළ දිවයිනෙන් බැහැර යාමත් සමග එළඹෙන 15 වනදා සිට වැසි තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල වැසිබර කාලගුණ තත්ත්වයේ වැඩිවීමත් සමග බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. මේ මිලිමීටර් පවතින තද වැසි සහිත තත්ත්වය සමගම ගින්ගඟ සහ කළුගඟ සහ නිල්වලා ගඟේ ජල මට්ටම් ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතිනවා. විශේෂයෙන්ම කළුගඟේ මිල්ලකද්ද ප්‍රදේශයෙන් ජල මට්ටම් වැඩි වෙලා තිබෙනවා. නිල්වලා ගඟේ පානදුගම් ප්‍රදේශයෙන් ජල මට්ටම් වැඩි වෙලා තියෙනවා. මේ ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් පසුවීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ගින්ගඟේ ඉතාමත්ම ශීඝ්‍රයෙන් තවලම් ප්‍රදේශයෙන් සහ හිනිදුම් ප්‍රදේශයෙන් එම ජල මට්ටමේ වැඩිවීම පෙන්눔 කරනවා. ගින්ගඟ දෙපස ජනතාව දැඩි අවධානයෙන් පසුවෙන් යම් අවස්ථාවකදී ඉවත් වීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා සූදානම් සිටීම ඉතාමත් වැදගත් වෙනවා. මේ සම්බන්ධයෙන් 117 දුරකථන අංකය සමග සම්බන්ධ වෙන්න. පවතින අධික වර්ෂාවත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී තිබූ අතර අගලවත්ත ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග එම ප්‍රදේශයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබූ ආකාරයයි මේ. ගාල්ල ප්‍රදේශයටද ඊයේ රාත්‍රියේ සිට තද වැසි ඇදහැළුණු අතර මේ අදාළ යම් කාලේ ගාල්ල ප්‍රදේශය දිස් වූ ආකාරයයි. බස්නාහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු මුහුත් තීරේ කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. එතකොට මේ කැළඹෙන ස්වභාවය හේතු කොටගෙන එහි වක්‍ර බලපෑම දිවෙන්ට මේ තත්ත්වයක් උදාව කරලා තියෙනවා. බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ කිගුරුන් සහිත වැසි තත්ත්වයක් තැනින් තැන ඇති වෙනවා. සෙසු පළාත්වල ගත්තම හවස් යාමේ හෝ රාත්‍රී කාලේ වැසි හෝ කිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන තත්ත්වයන් තමයි තියෙන්නේ. තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. බස්නාහිර, සබරගමු, ගාල්ල මාතර මධ්‍යම වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. එම කැළඹෙන ස්වභාවය ඉදිරි දින කිහිපය තුළ දිවයිනෙන් බැහැරට ගමන් කරන බව තමයි පේන්නේ. 15 වෙනිදාන් පස්සේ මෙම වර්ෂාපතනයේ ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයා යන Do You Know දැන්. Do you know? Do you know තුලින් අපි අද කතා කරන්නේ X කිරණ එහෙමත් නැත්නම් X-ray පිළිබඳවයි. X කිරණයක් යනු එක්තරා ආකාරයක විද්‍යුත් චුම්බක විකිරණ වර්ගයක් වන අතර එහි තරංග ආයාමය නැනෝමීටර් 10 සිට 0.01 දක්වා වනවා. X කිරණ සොයාගත්තේ විල්හෙල්ම් රොන්ට්ජෙන් විසින්. 1895 වසරේ දෙසැම්බර් මාස 22 වනදා මොහු විසින් මුල්වරට තමන්ගේ බිරිඳගේ මුදුවක් පැලඳි අතෙහි X කිරණ ඡායා පිටපතක් ලබාගෙන තිබෙනවා. ඉන්පසුව එය ෆ්‍රයිබර්ග් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලුඩ්විග් සෙන්ඩර් හට 1896 ජනවාරි 1 වනදා ඉදිරිපත් කර තිබෙනවා. එම ඡායාරූපයේ තුන්වන ඇඟිල්ලේ පිහිටි අඳුරු ඕවාලාකාර සෙවණැල්ල ඇය පැලඳි මුදුවෙන් ඇති කරන ලද්දා. මේ නිසාම X කිරණ රොන්ට්ජෙන් කිරණ ලෙසින්ද හැඳින්වෙනවා. රොන්ට්ජෙන්ගේ සොයාගැනීමෙන් පසුව වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රතිරූපණ ලබා ගැනීම සඳහා X කිරණ භාවිතයට ගැනුණා. මෙම කිරණ විශේෂයෙන්ම සන්ධාරක පද්ධතියේ රෝග හඳුනා ගැනීම සඳහා උපකාරී වනවා. නියුමෝනියාව, පෙනහළු පිළිකා හෝ පෙනහළුවල නොයෙකුත් තරලයන් රැස්වීම උරස් කුහරයේ X කිරණ ඡායාරූපයක් මගින්ද උදර කුහරයේ X කිරණ ඡායාරූපයක් මගින් අන්ත්‍රයේ ඇතිවන අවහිරතා, වායු එක් රැස්වීම සහ තරල එක් රැස්වීම දැක බලා ගන්න පුළුවන්.
ඇතැම් අවස්ථාවලදී පිත්තාශය ගල් හෝ වකුගඩුවල ගල් එක්ස්රේ ඡායාරූපයක් මගින් දැක බලා ගැනීම අපහසුයි. ඊට හේතුව වන්නේ ඒවා එක්ස් කිරණ සඳහා පාරදෘශ්‍ය බැවින්. සාම්ප්‍රදායික එක්ස්රේ ඡායා පිටපතක් මොළයේ මාංශපේශී වැනි පටක කොටස්වල රෝගී තත්ත්වයන් හඳුනා ගැනීමට භාවිතා කරන්න බැහැ. මෙවන් පටක සඳහා විකල්ප ක්‍රමය වන්නේ CT ස්කෑන් ක්‍රමයයි. විද්‍යුත් චුම්බක ප්‍රතිරූප හෙවත් MRI ස්කෑන් සහ අතිධ්වනි ස්කෑන් ක්‍රමයන් මේ සඳහා යොදා ගන්න පුළුවන්. Do you know? එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශයමින් නිමවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසන්න www.siyathnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යළිත් හමුවෙමු අපගේ රාත්‍රී පුවත් විකාශය සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.